නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අද දවසේ උපන්දිනයේ යෙදෙන පින්වත් යෙහිනි බිහන්සා ඌරාපොළ දියණියට සෙත් ප්‍රාර්ථනා කරන උතුම් අදහසිනුයි අද දවසේ දියණියගේ දෙමාපියන් විසින් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අද උපන්දිනය සමරන ඒ දියණියට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය, මේ රැස් කරන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා කියන අදහසින් යුතුව අපි මේ උතුම් ධර්මය ශ්‍රවණය කරමු. අපි අද ඉගෙන ගන්නේ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවක රත්නයක්. ඒ මහා ශ්‍රාවක රත්නය තමයි සේල මහරහතන් වහන්සේ. සේල මහරහතන් වහන්සේත් 300ක් රහතන් වහන්සේලාත් සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලැබූ හැටි හරීම ලස්සනයි මේ සිදුවීම. මේ සේල මහරහතන් වහන්සේත් උන්වහන්සේත් සමගම පැමිණිලා අරහත්වයට පත්වෙච්ච ඒ උත්තමයෝ පදුමුත්තර බුද්ධ ශාසනයේ, ඒ කිව්වේ පින්වතුනේ මීට කල්ප ලක්ෂයකට ඈත අතීතයේ බුද්ධ ශාසනයේ පින්පුරන්ට පටන් ගත්ත පිරිසක්. ඒ පිරිස එකටම පින් කළා. එකටම පින් රැස් කරගත්ත නිසා එකටම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබුවා. මේ අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරලා දඹදිවුල්තරය පුරා දහම් චාරිකාවේ වැඩම කරන කාලේ සේල කියන බ්‍රාහ්මණයා අංගුත්තරාප කියන ජනපද ප්‍රදේශයේ වාසය කරනවා. මේ සේල කියන බ්‍රාහ්මණතුමා ත්‍රිවේද පරප්‍රාප්ත. ඒකේ ත්‍රිවේද පරප්‍රාප්තයි කියලා කිව්වේ ඒ කාලේ හැටියට අධ්‍යාපනයෙන් ඉහළටම ගියපු කෙනෙක්. ඊළඟට ඒ කාලේ තිබුණානේ අංග ලක්ෂණ ශාස්ත්‍රය. ඒක විශේෂ ශිල්පයක්. අංග ලක්ෂණ ශාස්ත්‍රයේ කෙල පැමිණි ආචාර්යවරයෙක්. මේ සේල බ්‍රාහ්මණ ආචාර්යවරයාට 300ක් අතවැසියෝ ශිෂ්‍යෝ හිටියා. බලන්න මේ පින් කරන අය ගානට එකතු වෙන හැටි. එකටම පින් කරපු අයගේ එකතු වීම එකටම සිද්ධ වුණා. ධාතු එකතු වෙනවා මේ ලෝකේ. පින් කරන අයත් එක්කම පෑහිලා යනවා. ගුරු ගෝලයෝ විදිහට හරි එකට එනවා පින් කළොත්. සේල බ්‍රාහ්මණතුමාගේ ශිෂ්‍යෝ ටිකත් එක්ක සේල බ්‍රාහ්මණතුමා අංගුත්තරාපේ ඒ කාලේ වාසය කළේ. ඔය කාලේ අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 1250ක් වූ මහත් භික්ෂු සංඝයා පිරිවරාගෙන අංගුත්තරාපේ ජනපද චාරිකාවේ වැඩම කරනවා. ඔය අතරේ ආපන කියලා කුඩා නගරයක් තිබුණා. මේ කුඩා නගරෙට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ මේ කුඩා නගරයට එනකොට භාග්‍යතුන් වහන්සේගේ සසුනේ පිළිසරණ ලබන පින්වන්තයෝ ටිකත් මේ කුඩා නගරේ ඉන්නවා. සේල ඇතුළු 300ක් දෙනා. නමුත් මේ සිද්ධිය ආරම්භ වෙන්නේ මෙහෙම. බුදුරජාණන් වහන්සේ ආපනයට වැඩම කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ කල්යාණ කීර්ති ගෝසාව හැම තැනම පැතිරලා ගියා. සෝ භගවා ඉතිපි අරහං.
ඒ භාග්‍යතුන් වහන්සේ නිකලෙස් රහතන් වහන්සේ නමක්ලු. සම්මා සම්බුද්ධෝ ගුරු උපදේශ නැතුවම ජීවිතය අවබෝධ කරපු උත්තමයෙක්ලු. විද්‍යාචරණ සම්පන්නෝ අවබෝධයට අනුවම හැසිරෙන උත්තමයෙක්ලු. සුගතෝ සුන්දරට නිවනට වැඩම කරලලු. ලෝකවිදු ලෝකයම අවබෝධ කරගෙන ලෝකයෙන් නිදහස් වෙලාලු. අනුත්තර පුරිස ධම්ම සාරති පුරුෂයන්ව දහම තුළ දමනය කරන්න අතිශයින්ම ශ්‍රේෂ්ඨයිලු. සත්හා දේව මනුස්සානං දෙවියන්ටත් මිනිසුන්ටත් උන්වහන්සේ ශාස්තෘන් වහන්සේලු. බුද්ධ අවබෝධ කරපු ධර්මය හරි ලස්සනට කියලා දෙනවලු. භගවා මේ සියලු ගුණ දරාගන්න තරම් මහා භාග්‍යවන්තයෙක්ලු කියලා බුදුරජාණන් වහන්සේ ගැන ගුණරාවේ පැතිරුණා. ඒ ගුණරාව පැතිරෙනකොට නුවණැති බ්‍රාහ්මණ පිරිස නුවණැති ගිහි පිරිස එක පෙළට එන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට. ඔය ආපු පිරිස අතරේ හිටියා කේනිය කියලා ජටාදර තවුසෙක්. මේ කේනිය කියන ජටාදර තවුසා බුදුරජාණන් වහන්සේ කරා පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් දහම් ඇසුවා. දහම් අහනකොට හරි ප්‍රසාදයට පත් වුණා. කේනිය කියලා කියන්නේ ධනවතෙක්. කේනියට ආසාවක් උපන්නා. අනේ මෙබඳු ලස්සන දහමක් කියන ශාස්තෘන් වහන්සේට ඊළඟට උන්වහන්සේගේ මේ ශ්‍රාවක පිරිසට මට මගේ නිවසට වැඩම කරවලා දානයක් දෙන්න ඇත්නම්. කේනිය බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ දානෙ බාරගත්තා. ඉතින් කේනිය තාපසයා හරි සන්තෝෂෙන් තමන්ගේ නිවසට ගිහිල්ලා යාළු මිත්‍රයන්ට නෑදෑයින්ට හඬ නගලා කතා කළා. මගේ හිතවතුනේ මං දානයක් බාරගත්තා. අසිරිමත් දහමක් පවසන ඒ සුන්දර මුනිවරයාට ඒ භාග්‍යතුන් වහන්සේට දම් පූජා කරන්න මං දානෙ බාරගත්තා. 1250ක් වූ මහා සංඝ පිරිසත් සමග ඒ බුදුරජාණන් වහන්සේ නිවසට දානෙට වඩිනවා. මට දානෙ සකස් කරන්න උදව් කරන්න. ඉතින් පිරිස ඒක රාශී වුණා. දැන් නිවසේ දානෙ සකස් කරන්න ලැහැත්තියනෝ බලන්න. මේ ලැහැත්වීම ගැන සඳහන් වෙන හැටි ඇතැමෙක් ගිනි උදුන් වල කනිතවා. ඇතැමෙක් ලිබ් බඳිනවා. ඇතැමෙක් දර පලනවා. ඇතැමෙක් භාජන හෝදනවා. ඇතැමෙක් ආසන පනවනවා. ඔය අතර කේනිය ජටිලයා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූ සංඝයාට වැඩින්ට ලස්සන මණ්ඩපයක් සකස් කරනවා. ඉතින් මහා දානයක් තියෙනකොට ඔහොම වැඩනේ. පිංගතුල්ලාත් මහා දාන දෙන්න සම්බන්ධ වෙලා ඇති. ඒ මහා දානමාන පින්කම් කරනකොට ලොකු මහන්සියක් ගන්න ඕන. ඉතින් කේනිය ජටාදර තවුසගේ නිවසේ ඔන්න ඔහොම මහා කලබ ගෑනියක් වගේ ගොඩක් වැඩ තිබුණා. ඔය වෙලාවේ සේල කියන බ්‍රාහ්මණතුමා තමන්ගේ 300ක් වූ ශිෂ්‍ය පිරිසත් එක්ක ශරීර සුවතාවයේ පිණිස ඇවිදිනවා. ඒ ඇවිදගෙන යද්දී මේ කේනිය ජටාදර තාපසයාගේ නිවස ළඟින් මේ සේල බ්‍රාහ්මණයා ගමන් කරනවා. කේනිය කියලා කියන්නේ සේලට හරි කැමති කෙනෙක්. සේල කේනිය කියලා කියන්නේ දෙන්න හරි හිතවත්. ඒ නිසා සේල බ්‍රාහ්මණතුමා මේ කේනිය ජටිලයාගෙන් අහනවා කිම බවත් කේනිය ඔබේ නිවසේ ආවාහයක්වත්ද? එහෙම නැත්නම් ඔබේ නිවසේ විවාහයක්ද? එහෙම නැත්නම් ඔබගේ නිවසේ යම්කිසි කටයුත්තක් උදෙසා මහා යාගයක්වත් යෙදුනද? එහෙමත් නැත්නම් සේනා බලකාය සහිතව සේනීය බිම්බිසාර රජුරෝ හෙට භෝජන සංග්‍රහයකටවත් එනවද? මෙහෙම ඇහුවා. එතකොට කියනවා කේනිය බවත් සේලේනි ඉබන්දක් නෙවෙයි. හැබැයි මගේ නිවසේ විශේෂ කටයුත්තක් තමයි. ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්
මහත් වූ භික්ෂු සංඝයාටත් මා දානයකට ආරාධනා කළා. ඒ වචනේ කිව්වා. ඒ වචනේ කියනකොට බලන්න සංසාරේ පින් කරලා තිනවා කියන එක. සංසාරේ පින රැස් කරලා තියනවා කියන එක. මේ කාරණා අහනකොට පින්වතුනි පිනටමයි ආස කරන්න ඕනේ. පින් රැස් කරගන්නටමයි. මේ සීල බ්‍රාහ්මණතුමා ඇතුළු 300ක් පිරිස පදුමුත්තර බුද්ධ ශාසනය පින් කළානේ. දැන් මෙන්න බුද්ධ කියන වචනේ ඇහෙනකොට සීල බ්‍රාහ්මණතුමා කියනවා බුද්ධෝති කෝ බොහෝ කේනිය වදේසි. භවත් කේනිය ඔබ බුද්ධ කියන වචනේද මට කිව්වේ. බුද්ධෝති බොහෝ සීල වදාමි. ඔව් භවත් සීලේනි මං බුද්ධ කියලා තමයි කිව්වේ. දෙවෙනි පාරත් අහනවා. බුද්ධෝති බොහෝ කේනිය වදේසි. භවත් කේනිය ඔබ ඔය කිව්වේ සම්මා සම්බුදු කියලාද? බුද්ධෝති බොහෝ සීල වදාමි. ඔව් සීලේනි මා මේ කියන්නේ බුද්ධ කියලා තමයි. තුන්වෙනි පාරත් මේ සීල බ්‍රාහ්මණයට අදහා ගන්න බෑ. බුද්ධ කියන වචනේ දුර්ලභයි. බුද්ධ කියන වචනේ දුර්ලභ මහා අගනා මහා වටිනා එකක් බව ඔහු දන්නවා. වචනේ ඇහෙනකොට අන්න පින. අන්න ඒකයි පින කියලා කියන්නේ. වටිනාදී ලෙස හඳුනා ගන්නට පින්වන්තයාට පුළුවන්. රැස් කරන ලද පිනේ අසිරිය එයයි. දැන් බලන්න මේ ලංකා භූමියේ ඉපදෙලා මේ ලංකා භූමියේම බුද්ධ කියන වචනේ රැව්පිලි රැව් දෙද්දීත් ඒ වචනයට කීයෙන් කී දෙනාටද හිත නැමෙන්නේ. ආනේකයි පින් රැස් කර ගැනීම ලාභෙහි. පින් රැස් කරගෙන තිබුණ සේලට බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඒ වචනෙන්ම හිත ප්‍රසාදයට පත් වෙලා ඉවරයි. සීල තුන්වෙනි පාරත් අහනවා. බුද්ධෝති බොහෝ කේනිය වදේසි. කේනිය ඔබ බුද්ධ කියලාමද මේ කිව්වේ? බුද්ධෝති බොහෝ සීල වදාමි. ඔව් භවත් සීල මං බුද්ධ කියලා තමයි කිව්වේ. ගෝසෝපිකෝ ඒසෝ දුර්ලභෝ ලෝකස්මින් යදිදම් බුද්ධෝති. සීල කියනවා භවත් කේනිය ඔබ ඔය කිව් වචනය ඔය බුද්ධ කියන වචනය මේ ලෝකේ අහන්ටත් දුර්ලභ කාරණාවක්. එය ඊටා දුර්ලභ එකක්. අපේ වේද ග්‍රන්ථවල එබඳු සම්බුදු රජාණන් වහන්සේලාට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබෙන බව සඳහන් වෙනවා. මං යන්න ඕන මේ බුද්ධ නමින් ප්‍රතිඥා දුන්න ඒ පුරුෂයාට මහා පුරුෂ ලක්ෂණයෝ තිබේදයි බලන්න. අහනවා භවත් කේනිය ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝ? එතකොට කේනිය අත දික් කරලා පෙන්නනවා. ආනර ඈත පේන නිල්වන් වනපියස. ඒ වනපියසේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හරි සතුටු වුණා. පිපාසයට පත් වෙලා ඉන්න කෙනෙක් පැම් පොදක් හොයාගෙන යනවා වගේ. කුසගින්නේ ඉන්න කෙනෙක් ආහාරයක් හොයාගෙන යනවා වගේ. අවු රශ්මියෙන් පීඩිත වෙලා ඉන්න කෙනෙක් හෙවණක් හොයාගෙන යනවා වගේ. සීල බ්‍රාහ්මණයා හනිකට පියවර තියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ නිල්වන් වනපියසට ඇදෙනවා. ඒ වනපියසට ලං වෙනකොට බලන්න කොච්චර භාග්‍යතුන් වහන්සේව අඳුනාගෙනද මේ නමෙන්ම තමන්ගේ ශිෂ්‍ය පිරිසට කියනවා භවත්නී හිමිහිට පියවර තබලා නිහඬව වරෙල්ලා. ඒ භාග්‍යතුන් වහන්සේ වනාහි හුදෙකලාවේ වසන සිංහරාජෙක් වගේ. උන්වහන්සේට සමීප වීම අපි වගේ අයට ලේසි නෑ. ඒ නිසා බොහෝම නිහඬ වෙන්න ඕන. බුදුරජුන්ගේ හිත අපි කෙරෙහි අපහදින්න එපා. ඊළඟට භවත්නී මම මේ කියන වචනේ අහන්ට මං බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා අවසන් වෙන තාක් මේ බවත් වූ කිසිවෙක් මගේ කතාව අස්සේ අතුරු කතා කරන්න එපා. මට පාඩුවේ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ කිව්වා.
ඉතින් ඔහොම ඉල්ලීමකුත් කරලා තමයි සේල බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ කරා එළඹුණේ. එළඹිලා පිළිසඳර කතා බහ ආදිය සිද්ධ කරලා භාග්‍යතුන් වහන්සේ සමීපයේ වාඩි වුණා. දැන් වාඩි වෙලා අවධානයෙන් සේල බ්‍රාහ්මණතුමා හොයනවා. මොකක්ද හොයන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණය හොයනවා. සීල බ්‍රාහ්මණතුමා එකින් එක ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් මහා පුරුෂ ලක්ෂණය හඳුනාගත්තා. ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙනවා. අභිනීල නෙතු සංගල. වහු පැටියෙක්ගේ වගේ සුන්දර නෙතු යුග. මේ බ්‍රහ්ම රාජයෙක් වගේ ඍජු කය. රන්වන් පාටින් බබලන ශ්‍රී දේහය. දුහුවිල්ලක් නොරඳින තරම් ඊටාම සුමට සම. මේ ඔක්කොම ටික සීල බ්‍රාහ්මණතුමා එකින් එක මහා පුරුෂ ලක්ෂණ දැක්කා. හැබැයි මේ මහා පුරුෂ ලක්ෂණ හොයනකොට ඔහුට මහා පුරුෂ ලක්ෂණයෝ දෙකක් මේ බාහිරට පෙනෙන්නේ නැහැ. ඒ තමයි රන් කෙමියක බහලුවක් මෙන් පිහිටි රහසංග සහ දිගු පුලුල්ව පිහිටි දිව කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක සීල බ්‍රාහ්මණතුමාට පේන්නේ. ඒ ලකුණු දෙක ගැන සැක කරන්න පටන් ගත්ත කියනවා. මොකද ඔහු මේ ශිල්පී ඉගෙන ගත්ත කෙනානේ අංග ලක්ෂණ ශාස්ත්‍රී. ඒ අංග ලක්ෂණයන්ගෙන් තමයි දැන් මහා පුරුෂ රත්නේ හොයන්නේ. හොයද්දී ඔහුට ප්‍රකටව පේනවා පුරුෂ ලක්ෂණ 30ක් පිහිටලා තියෙනවා. හැබැයි දෙකක් පේන්නේ අප්‍රකටයි. සැක හිතුණා. ඒ සැක හිතනකොට බලන්න භාග්‍යතුන් වහන්සේ හිතින් හිත ඒක දැක්කා. තථාරූපං ඉද්ධාබේ සංඛාරං අபிසංකාසී. බුදුරජාණන් වහන්සේ මෙබඳු එරදිහක් කළා. යතා අද්දස සීලෝ බ්‍රාහ්මනෝ භගවතෝ කෝසෝ හිත වත්ත ගුයිහං. යම් අයුරකින් සීල බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේගේ රන් කෙමියක බහලුවක් මෙන් පිහිටි ඒ රහසඟ ඒ මහා පුරුෂ ලක්ෂණය යම්සේ දකින්නේ වේද. එමෙන්ම භාග්‍යතුන් වහන්සේගේ දිව පිහිටලා තියෙන ආකාරයක බුදුරජාණන් වහන්සේ විශේෂ එරදියක් කළා. ඒ දිවෙන් දෙකන් සිලු ස්පර්ශ කළා. ඒක එරදියක්. ඒක මහා පුරුෂයෙක් තුල පිහිටන විශේෂ අංග ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ අර මහා පිරිස මැද සීල බ්‍රාහ්මණතුමා මෙය සැක කරන නිසා සීල බ්‍රාහ්මණයාට පෙනෙන්න සැලැස්සුවා. තමන් වහන්සේගේ දිවෙන් දෙකන් පෙති ස්පර්ශ කරන අයුරු. තමන් වහන්සේගේ දිවෙන් දෙනාස්පුඩු ස්පර්ශ කරන අයුරු. තමන් වහන්සේගේ දිවෙන් මුළු නලල් තලයම වසන අයුරු සීල බ්‍රාහ්මණයට පේනට සැලැස්සුවා. ඒ පේනකොටම අතිශයින්ම පහන් වී ගියා සීල බ්‍රාහ්මණතුමා. දැන් මේක හරි පුදුම සහගත සිද්ධියක්. ඇතෙම මේ පුදුම සහගත සිද්ධිය ගැන මිලිඳු රජුරෝ මිලින්ද ප්‍රශ්නයේදී නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මෙය වදාරන ලද්දේය. එනම් කයෙන් සංවර වීම යහපති. වචනයෙන් සංවර වීම යහපති. මනසින් සංවර වීම යහපති. සියලු තන්හි සංවර වීම යහපති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සංවර වීම ගැන වදාලා. නැවතත් තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් ඉදිරියේ සිව්වනක් පිරිස මැද සීල බ්‍රාහ්මණයා හට තථාගතයන් වහන්සේගේ වස්ත්‍රයෙන් සැඟවිය යුතු පුරුෂ නිමිත්ත පෙන්වූ බව ධර්මයේ තුල සඳහන් වේ. ඒ කිව්වේ මේ සීලගේ සිද්ධිය. එතකොට මිලිඳු රජුරෝ අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් වචනයක් හැම තැනදීම සංවර වීම යහපති කියලා වදාළද ඒ වචනය සත්‍යයක් නම් සීල බ්‍රාහ්මණයාට
වස්ත්‍රයෙන් වසාගත යුතු පුරුෂ නිමිත්ත පෙන්වා කියන එක ගැලපෙන්නේ. ඒක බොරුවක්. ඒ දෙක එකකට ගැලපෙන්නේ. යම් අයුරකින් සේල බ්‍රාහ්මණයාට වස්ත්‍රයෙන් සැඟවිය යුතු පුරුෂ නිමිත්ත පෙන්වා කියන කාරණේ සත්‍යයක් නම් බුදුරජාණන් වහන්සේ මේ කයින් සංවර වෙන්න ඕන, වචනයෙන් සංවර වෙන්න ඕන, මනසින් සංවර වෙන්න ඕන, හැමතැනදීම සංවර වෙන්න ඕන කියලා සංවරකම වර්ණනා කරපු එක ගැලපෙන්නේ කිව්වා. හරි ලස්සනයි. නාගසේන මහරහතන් වහන්සේ මේක තෝරපු හැටි. මහරජාණෙනි, භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේමය. එනම් කයින් සංවර වීම යහපති, වචනයෙන් සංවර වීම යහපති, මනසින් සංවර වීම යහපති, සියලු තන්හි සංවර වීම යහපති යනුවෙනි. මේ වදාරමයි. එමෙන්ම සේල බ්‍රාහ්මණයා හට වස්ත්‍රයෙන් වැසිය යුතු සිය පුරුෂ නිමිත්තද පෙන්වන ලද්දේමය. මේ සිද්ධි දෙකම වුණා කිව්වා. මහරජාණෙනි, තථාගතයන් වහන්සේ පිළිබඳව යමෙකුට සැකයක් උපදී නම් ඒ සැකය දුරුකොට ඔහුට අවබෝධය ලබා දීම පිණිස භාග්‍යතුන් වහන්සේට අනුරූප වූ එර්දි ප්‍රාතිහාරයකින් සිය කය දක්වනසේක. ඒ ප්‍රාතිහාරය තුලින් බුදුරජාන් වහන්සේ කරන්නේ සැක කරපු කාරණේ නැති කරලා දාන එක. එහෙම තේරුවා. බුදුරජාන් වහන්සේ එතනදී කරන්නේ එර්දියක්. වස්ත්‍රය ඈත් මෑත් කරලා පෙන්වන්නේ නැහැ. එර්දියකින් අර සැකය ඉපදිච්ච කාරණේ දුරු වෙන විදිහේ යමක් බුදුරජාන් වහන්සේ කරනවා. එතකොට මිලිඳු රජුරෝ කියනවා, ස්වාමීනි, ඔය කාරණේ කවුරුනම් විශ්වාස කරන්නේ වේද? යම් හේකින් පිරිස මැද සිට තනි කෙනෙක්ට ඒ සැඟවිය යුතු නිමිත්ත දකීද? එහිලා එතන සිටි අන්‍යෝ නොදකීද? මේ වගේ කාරණයක් කොහොමද පැහැදිලි කරගන්නේ කියලා ඇහුවා. ඇයි එතන හිටිය සේලගේ ශිෂ්‍යෝ 300යි. තව අනිකුත් බණ අහන්න ආපු පිරිසක් ඉන්නවා. භික්ෂු සංඝයාත් ඉන්නවා. මේ සියලු දෙනා මැද සේලට විතරක් මේක පෙන්වා කියන කාරණේ. ඒක කොහොමද අපි විශ්වාස කරන්නේ? ඒ වෙලාවේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේකට උපමාවක් දාලා, මහරජාණෙනි, මෙන්න මේ විදිහට තේරුම් ගත යුතුයි. ඥාති මිත්‍රයන් පිරිවරාගත්ත රෝගී පුරුෂයෙක් ඔබට දකින්න ලැබෙනවා. එතකොට ඒ පුරුෂයා යම් වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාව අර රැස් වෙලා ඉන්න පිරිසත් විඳිනවද කියලා ඇහුවා. ස්වාමීනි, නෑ. යමෙක් රෝගී නම් රෝගී වූ පුරුෂයා විතරයි වේදනාව විඳින්නේ. ආන් ඔය විදිහමයි මහරජාණෙනි, තථාගතයන් වහන්සේ සැක ඇතිවිච්ච කෙනාට විතරයි ඒ එර්දිය පෙනෙන්න සලස්සන්නේ. එතන යමෙක් සැක නොකරනවාද ඒ අයන්ට එර්දිය පේන්නේ නැහැ. මහරජාණෙනි, මෙහෙමත් තේරුම් ගන්නට. භූතාවේශ වෙච්චි භූතයෙක් වෙහිච්චි ඇඟට දිෂ්ටියක් එන ආතුරෙක් ඉන්නවා. ඒ ආතුරය වට කරගෙන ඥාතීන් පිරිවර පිරිස මේ ඥාතියව බේරගන්න අදහසින් ඉන්නවා. එතකොට ඔහු ළඟට එන භූතයා ඔහුට විතරයිද පේන්නේ නැත්නම් අර වටේ ඉන්න හැමෝටම පේනවද කියලා ඇහුවා. එතකොට කියනවා, මේ ස්වාමීනි, මේ යම් භූතාවේශයක් තියෙනවා නම් ඒ භූතාවේශي තියෙන කෙනාට විතරයි භූතය එනවා පේන්නේ. වටේ ඉන්න අයන්ට පේන්නේ නැහැ. ආන් ඒ වගේමයි මහරජාණෙනි, තථාගතයන් වහන්සේ යමෙකුට සැක උපන්නාද සැක උපන්න කෙනාගේ සැකේ දුරු කරන්නට පමණක් එරෙදිහින් ඡායා මාත්‍රයක් පෙන්වනවා. ඒක උන්වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. මේ එරෙදි බලයෙන් මේ ඡායාවක් පමණක්මයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේට මිලිඳු රජුරෝ කියනවා, ස්වාමීනි, ඡායාව වුණත් දුටුකල්හි සැඟවිය යුතු පුරුෂ නිමිත්ත දැක්කේම වෙයි. ඒ දැක නිෂ්ඨාවට පැමිණෙන්නේම වෙයි. ඡායාව වුණත් පෙන්නන්ට සුදුසු නැති දෙයක් පෙන්වුවා කිව්වා. මේ මිලිඳු රජුරෝ මේ කාරණේ අහන්නේ
මතුවනාගතයේ හිස්පුරුෂයෝ විසින් මෙබඳු කාරණා ඇදලා අරගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ චරිතයට අගෞරව කරයි කියලා. ඒ කාරණේ මුල් කරගෙනමයි මේකට පිළිතුරක් උදෙසා මේ ප්‍රශ්න අහන්නේ. මිලිඳු රජුරෝ කියනවා ස්වාමීනි ඡායාව වුණත් ඡායාවකින් වුණත් නොපෙන්විය යුත්ත නේද ඒ පෙන්වුවේ. එතකොට හරි ලස්සන උත්තරයක් දුන්නා. මහරජාණෙනි තථාගතයන් වහන්සේ අවබෝධ කළ යුතු සත්වයන්ගේ අවබෝධ කිරීම උදෙසා එබඳු දුෂ්කර වූ දේ නමුත් කරනාසේක. මහරජාණෙනි ඉඳින් තථාගතයන් වහන්සේ පිරිහෙත් නම් අවබෝධ කළ යුතු සත්වයෝ අවබෝධ නොකරත් නම් කිසිසේත්ම එය නොකරනාසේක. යම් කරුණකින් අවබෝධ කළ යුතු සත්වයන්ගේ අවබෝධ කරවීමෙහිලා තථාගතයන් වහන්සේම යෝගය දන්නාසේක. එසේයින්ම තථාගතයන් වහන්සේ යම් යම් යෝගයකින් අවබෝධ කළ යුතු සත්වයන් අවබෝධ කරවන සේක්ද ඒ යෝගයෙන් අවබෝධ කළ යුතු සත්වයන් අවබෝධ කරවන සේක. බුදුරජාණන් වහන්සේමයි කියනවා මේක දන්නේ. දැන් බලන්න පින්වතුනි ඇත්තෙන්ම මේ සේල බ්‍රාහ්මණතුමා අච්චර පින් තිබ්බ කෙනා බුද්ධ කියන වචනේ අහනකොට ඇඟ ලොමුඩහා ගන්නලා සලිත වෙච්ච කෙනා. බුද්ධ කියන වචනයට ප්‍රසාදයට පත් වෙච්ච කෙනා මෙතෙන් ඇවිල්ලා සැක කළානේ. ඒ සැක කිරීම කියන එක හිතේ තියාගෙන බණ ඇහුවට එයාට මුකුත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේගේ ඒ නොපෙන්විය යුතු යැයි සලකන ඒ පුරුෂ නිමිත්ත ඡායා මාත්‍රයකින් සැකසිඳලීම පිණිස පෙන්වුවා. නාගසේන මහරහතන් වහන්සේ මෙහි හරි ලස්සන පිළිතුරක් දෙනවා. මහරජාණෙනි තථාගතයන් වහන්සේලා මහා අනුකම්පා ඇතිසේක. ඒ මහා අනුකම්පා ඇති තථාගතයන් වහන්සේ සත්වයන්ට ජීවිතය අවබෝධ කරවීමෙහිලා තමන් වහන්සේගේ හදවත උපුටා පෙන්විය යුතු නම් එය වුවද කරනාසේක. තථාගතයන් වහන්සේගේ හදවත උපුටා පෙන්වීමෙන් යම් සත්වයකට ජීවිතය අවබෝධ වෙනවා නම් අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ ඒක උනත් කරනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව. ඉතින් එදා සේල බ්‍රාහ්මණයා කෙරෙහි මහා කරුණාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ ඒ නිමේෂයේ ඒ මොහොතේ ඒ අසිරිමත් ර්ධිය සිද්ධ කළා. සේල බ්‍රාහ්මණයාට නිෂ්ඨාවකට පත් වුණා. මේ උත්තමයාට මහා පුරුෂ ලක්ෂණය 32ම තිබේ. ඒ කාන්තෙන් මේ නම් මහපුරුෂයෙක්. ඒ කාන්තෙන් නම් මේ මහපුරුෂයෙක් බොහෝම සතුටට පත් වෙලා අන්න ඒ වෙලාවේ සේල බ්‍රාහ්මණයා මෙන්න මේ විදිහට කියනවා. මහා වීරිය ඇති භාග්‍යවත් මුනිදුනි ඔබ වහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්. ලස්සනම ලස්සන රූපයක්. සුන්දර උපතක්. සුන්දර පෙනුමක්. රත්තරම් පාට සිරුරක්. සුදෝ සුදු දත් දෙපළක්. වාසනාවන්ත උපතක් ලබපු කෙනෙකුගේ ශරීරයේ ඒ ගැන උතුම් සලකුණු තියෙනවා. ඔබ වහන්සේගේ ශරීරයේ ඒ උතුම් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව මට පේනවා. ඔබ වහන්සේගේ ඇස් දෙක හරීම ලස්සනයි. මුව මඩල හරීම සුන්දරයි. උස මහත බ්‍රහ්මයෙකුගේ වගේ. මේ ශ්‍රමණයන් වහන්සේලා මැද ඔබ වහන්සේ වැඩ ඉන්නකොට හිරු මණ්ඩල බබලනවා වගේ. බුදු කෙනෙක් වැඩ ඉන්නකොට කොච්චර ලස්සනක් තියෙන්න ඇතිද? පින්වත් ශ්‍රමණයන් වහන්සේ රත්තරම් පාට සමකින් යුතු ඔබ වහන්සේ නම් හරිම ලස්සනයි. මෙච්චර ලස්සන රූපයක් තියෙන ඔබ වහන්සේ මහාන වීමෙන් ඇති ඵලය කුමක්ද? දැන් මේ සීල බ්‍රාහ්මණතුමා ලක්ෂණ ශාස්ත්‍රය ගැන හොඳට දන්න කෙනානේ. මේ ලක්ෂණ ශාස්ත්‍රයේ තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන උත්තමයා. ග්‍රහවාසී රැඳුනොත් එහෙම ඒකාන්තයෙන් සක්විති රජ වෙනවා. සීල බ්‍රාහ්මණතුමාට මතක් වුණේ සක්විති රජ වීම.
ඒ නිසා සේල බ්‍රාහ්මණතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ විදිහට සිවුරු දරා ගැනීමේ ඇති තේරුම මොකක්ද? ඔබ වහන්සේට ගැලපෙන්නේ සතර මහා සාගරයේ ජය අරගෙන මුළු දඹදිවට අගරජු වන මහා රත තියෙන සක්විත රජෙක් වීමයි. එතකොට ඔබ වහන්සේ පසුපසින් මහා සම්භාවනීය රජවරු වෙනවා. පින්වත් ගෞතමයාණෙනි, රජුන්ට රජ වූ මිනිසුන්ගේ සක්‍රයා වූ රජෙක් විදිහට වැඩ කරන්න පුළුවන් නේද? ඒ වෙලාවේ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජා හමස්මි සේල ධම්මරාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං. පින්වත් සේල, මං රජෙක්, අති උතුම් සදහම් රජෙක්. මං පවත්වන මේ ධර්ම චක්‍රය ලෝකෙ කාටවත් ආපහු හරවන්ට බැරි චක්‍රයක්. ඔබට මතක ඇති දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරලා අවසන් වෙනකොට දෙව් බඹුන් මහ ගෝසා කළා. ඒ ගෝසාව තමයි ඒ භාග්‍යතුන් වහන්සේ විසින් ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බරණැස් වන ඉසිපතන මිගදායේදී ඒ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය. ඒ ප්‍රවර්තනය කරන ලද ධර්ම චක්‍රය අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්. මේ ලෝකෙ දෙවියෙකුටවත් බඹෙකුටවත් මාරයෙකුටවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුටවත් ලෝකෙ කිසි කෙනෙකුට ආපස්සට හරවනවා කියන කාරණේ කරන්න බෑ. බුදු කෙනෙකුගේ ධර්ම දේශනාව, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ආපසු හරවනවා කියන කාරණේ මේ ලෝකෙ කිසි ජගතෙකුට කළ නොහැක්කේය. ඒ නිසාමයි බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ මෙය බුද්ධ වචනයයි මෙය බුද්ධ වචනයයි කියලා ඉස්මතු කර කර බුද්ධ වචනෙම කියන්නේ. එය මේ ලෝකේ කිසි කෙනෙකුටවත් ආපසු හැරවිය නොහැකි දෙයක් නිසා. එහි සම්බුදු බලය තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා හිත ඇති ශ්‍රාවකයෝ ධර්ම කතිකයෝ විදිහට කළේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියා දෙන එක. මේ රහතන් වහන්සේලා කරේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියා දෙන එක. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා කළේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියා දෙන එක. පින්වතුනි, මේ කාරණේ හොඳට තේරුම් ගන්නට. මොකද වර්තමානයේ බිහි වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න කැමති පිරිසට බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කිය තමන්ගේ එක එක මතිපතාන්තර කියා දෙන හිස් පුරුෂයෝ ටිකක්. ඒ හිස් පුරුෂයන්ගේ වචනවලට කිසිම බලයක් නැහැ. කිසිම බලයක් නැහැ. ඒ වචන අහගෙන හිටියා කියලා සැලසෙන කිසිම සිතක් නැහැ. ඒත් අවාසනාවන්ත විදිහට බොහෝ දෙනෙක් ඒ වචනවලට අහු වෙලා යනවා. ඒ නිසා මේ කාරණේ හරියට තෝරා බේර ගන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලා පෙන්වලා දෙන කාරණා මුල් කරගෙන. එතකොට සීල බ්‍රාහ්මණතුමා කියනවා සම්බුද්ධෝ පටිජානාසි ධම්මරාජා අනුත්තරෝ. පින්වත් ගෞතමයාණෙනි, ඔබ වහන්සේ ඔය පවසන්නේ අති උතුම් සදහන් රජුවන සම්මා සම්බුදු කෙනෙක් බවද? ඔබ වහන්සේ ඔය කියන්නේ සම්මා සම්බුදු කියලාද? ඇයි සීල බ්‍රාහ්මණයා මේක පාර මෙහෙම අහන්නේ? ඔහු දන්නවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන ඒ මහ පුරුෂයා ග්‍රහවාසය අත්හැරියොත් එහෙම ඔහුට තියෙන ඊළඟ ගතිය තමයි සම්මා සම්බුදු බවට පත්වීම. එතකොට මේ සීල බ්‍රාහ්මණතුමා අහන ප්‍රශ්නය, කෝණු සේනාපති බොහෝතෝ ශාවකෝ සත්තු අන්වයෝ. එහෙමනම් පින්වත් ඔබ වහන්සේගේ සෙම්පතියා කවුද? කෝ තේන මං අනුවත්තේති ධම්මචක්කම් පවත්තිතං. ඔබ වහන්සේ විදිහටම ධර්ම චක්‍රය පවත්වන්න පුළුවන්
ශාස්ත්‍රඥ වහන්සේගේ අනුජාත ශ්‍රාවකයා කවුද? බුදුරජාණන් වහන්සේ වදාලා මයා පවත්තිතං චක්කං ධම්ම චක්කං අනුත්තරං සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතං. පින්වත් සේල මං විදිහටමයි එයා අති උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ. එයාට තමයි තථාගත අනුජාත සාරිපුත්ත කියන්නේ. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපතීන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන වදාලා. ඒකල බුදුරජාණන් වහන්සේ මේ සීල බ්‍රාහ්මණතුමා දැන් මුලිනුත් සැක කළා. තාමත් මේ ප්‍රශ්න අහ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නොයෙක් ප්‍රශ්න ඇදලා අරගන්නේ තාම සම්බුදු කියලා සැකයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සීල බ්‍රාහ්මණයට කෙලින්ම වදාලා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධස්මි බ්‍රාහ්මන. අවබෝධ කළ යුතු ඔක්කොම දේවල් මං අවබෝධ කළා. භාවනා වශයෙන් වැඩිය යුතු ඔක්කොම දේවල් මං වැඩුවා. නැති කරලා දැමිය යුතු ඔක්කොම දේවල් මං නැති කළා. පින්වත් බ්‍රාහ්මණය මම තමයි බුද්ධ කියන්නේ. විනයස්සු මයි කංකං. පින්වත් බ්‍රාහ්මණය මං ගැන තියෙන සැක සංකා නැති කරලා දාන්න. අධිමුච්චස්සු බ්‍රාහ්මණ පහන් සිත් ඇති කරගන්න. දුල්ලබන් දස්සනං හෝති සම්බුද්ධානං අභින්හසෝ. සම්මා සම්බුදුවරයෙක් හැමතිස්සේම දකින්ට ලැබෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. යේ සංවේ දුර්ලභෝ ලෝකේ පාතු භාවෝ අභින්හසෝ. ලෝකේ හැමතිස්සේම දකින්ට පුළුවන් විදිහට කෙනෙක් සිටීම අතිශයින්ම දුර්ලභ දෙයක්. අන්න ඒ කෙනා මමයි. බලන්නේ වචනේ ලෝකේ හැම තිස්සේම දකින්න පුළුවන් විදිහට කෙනෙක් සිටීම අතිශයින්ම දුර්ලභ දෙයක්. අන්න ඒ කෙනා මමයි. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ. ලෝකේ හැම තිස්සේම දකින්න පුළුවන් එකම කෙනා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේව ලෝකේ හැම කල්හි දකින්නේ කොහොමද? ගුණ තුලින්. සම්බුදු ගුණ තුලින්. ඒ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියලා. ශ්‍රාවකයාට හිත පහදව හැම කල්හි බුදුරජුන් දකින්න පුළුවන්. හැම කල්හි බුදුරජුන් පුදන්න පුළුවන්. හැම කල්හි බුදුරජුන්ගේ ගුණ සිහි කරන්න පුළුවන්. හැම කල්හි බුදු සරණ ලබන්න පුළුවන්. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ වදාළේ ධර්මයේ දකින කෙනාම බුදුරජුන් දකි. ධර්මයේ යන්තා කල් මේ ලෝකේ කෙලිටි නොවි විකෘති නොවි ඊතා පිරිසිදු පවතිනවාද? ඒ තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකගත හැක්කේය. හැබැයි හිස් පුරුෂෝ විසින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය වනසා දමන්නේය. එසේ වනසා දමනා කල්හි මේ සංසාරගත සත්‍යයට මහා පිළිසරණ වූ ලෝකයට මහා අනුකම්පාවෙන් පහළ වෙන මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ දැක ගන්න තියෙන අවකාශය සම්පූර්ණයෙන්ම හිමිලා යනවා. ආයි වැඩි කල නෑ. දැන් මේ සම්බුද්ධ ශාසනය ගොඩාක් අතීතයට ගිහිල්ලා. ඒ නිසා පින්වතුනි කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිච්ච මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඊටාම අනුකම්පාවෙන් निराවුල්ව කියා දෙන මෙහි මොහොතේ අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්න තියෙන මොහොත. මේ මොහොත අහිමි කරගත්තොත් ආයි කවදා ලැබෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක හොඳට අපි තේරුම් ගත යුතු දෙයක්. සෝහම් බ්‍රාහ්මණ බුද්ධෝ සල්ල කත්තෝ අනුත්තරෝ. පින්වත් බ්‍රාහ්මණ
මං අති උතුම් ශෛල්‍ය වෛද්‍යවරයෙක්. මං සම්බුදු කෙනෙක්. බ්‍රහ්ම භූතෝ අති තුලෝ මාරසේනක් පමද්දනෝ. මං ශ්‍රේෂ්ඨත්වයේ ලබාගත්තු කෙනෙක්. අසහාය කෙනෙක්. මාරසේනාව පරාජය කළ කෙනෙක්. සතුරු බලවේග නැති කරලා දාලා කිසිම පැත්තකින් බයක් නැති කෙනෙක්. අපගේ ශාස්තෘන් වහන්සේ. සේල බ්‍රාහ්මණ හරි සතුටු වුණා. සේල බ්‍රාහ්මණ තමන්ගේ පිරිසට කියනවා 300ක් වූ ශිෂ්‍ය පිරිසට කියනවා පින්වත්නි සදහන් ඇස් ඇති මුනිදුන් මේ පවසන සුන්දර වචන හොඳට අහගන්න. උන්වහන්සේ සත්වයන්ගේ සිත්වලින් කෙලෙස් වල උදුරා දමන ශෛල්‍ය වෛද්‍යවරයා. මහා වීරියවන්තයෙක්. වනාන්තරයේ නද දෙන සිංහරාජෙක් වගේ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨත්වයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. අසහාය කෙනෙක්. මාර සේනාව පරදවා ජය ලැබූ කෙනෙක්. මේ සමිඳුන් දකින විට ඕනෑම තරා තිරමක කෙනෙක් නොපහදින්නේ කොහොමද? ඉතින් උතුම් නුවණ තියෙන මේ බුදු සමිඳුන් ළඟ මං මහාන වෙනවා. ඔයාලත් කැමති නම් මාත් එක්ක මහාන වෙන්න. අකමැති නම් ඕගොල්ලන්ට ආපහු යන්න පුළුවන්. එහෙම කිව්වා. එතකොට ශිෂ්‍ය පිරිස දැන් මේ ශිෂ්‍ය පිරිස විදිහට ඉන්න 300ක් දෙනාත් පෙර සසරේ පින් කරපු අය. ශිෂ්‍ය පිරිස කියනවා පින්වත් ආචාර්යතුමනි සම්බුදු සමිඳුන්ගේ ශාසනයට ඔයා මේ තරම් ආසනම් අපිත් කැමති ඒ උතුම් නුවණ තියෙන බුදු සමිඳුන් ළඟ මහාන වෙන්න. ඉතින් සේල බ්‍රාහ්මණයා තමන්ගේ පරිවාර පිරිසත් එක්කම බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මෙතන 300ක බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා. අපි ඔක්කොම ඔබ වහන්සේට වැඳලා මේ ඉල්ලන්නේ ඔබ වහන්සේ සමීපයේ උතුම් බඹසර ජීවිතයයි. ඔබ වහන්සේ ළඟ අපි ඔක්කොම බඹසර රකින්න කැමතියි. ඔන්න ඔය විදිහට පින්වන්තයෝ පිරිසක් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පින්වත් සේල මං කියා දෙන විදිහට අප්‍රමාදීව කටයුතු කළොත් මේ මහානකම හිස් දෙයක් වෙන්නේ. උතුම් බඹසර ජීවිතය ගැන මං ඊටාම පැහැදිලිව කියලා දීලා තියෙනවා. මේ ධර්මය මේ ජීවිතයේදීම දකින්න එකක්. ඕනෑම කාලයක දකින්න එකක්. සන්දිට්ඨික අකාලික ධර්මයක්. ඉතින් ඒ වෙලාවේ පිරිස් සහිත වූ සේල බ්‍රාහ්මණතුමා ඒහි භික්ඛු පැවිදි උපසම්පදාවෙන් මහා කරුණික බුදුරජාන් වහන්සේ සම්මුඛයේ පැවිද්ද ලැබුවා. උපසම්පදාව ලැබුවා. ඉතින් ওই සිද්ධිය සිද්ධ වුණේ අර ජටාදර කේනිය තාපසයා බුදුරජාන් වහන්සේට දානෙට ඇරයුම් කරලා තියෙද්දිනේ. එතකොට ඔහු දානෙට ආරාධනා කළේ බුද්ධ ප්‍රමුඛ 1250ක් මහා සංඝරුවනට. දැන් මෙතන කීයක් වුණාද? තව 300ක් වැඩි වුණා. මහා සංඝයා වැඩි වුණා. ඒ සියලු මහා සංඝරුවන වෙනුවෙන් පසුගිය දවසේ ඒ කියන්නේ මේ සිද්ධිය සිද්ධ වෙලා ඊළඟ දවසේ කේනිය ජටාදර තාපසයා මහා දානි පූජා කළා. ඒ දානි පූජා කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දානි අනුමෝදනා බණ ආදිය වදාරලා ඒ දේශනාවෙන් පස්සේ මේ විස්තරේ මෙහෙම එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුක්තානුමෝදනාවේදී හරි ලස්සන කාරණාවක් වදාරනවා. නක්ඛත්තානං මුඛං චන්දෝ නැකැත්තරු වලට ප්‍රධානම දේ තමයි චන්ද්‍රයා. අහසේ හඳ පායපුවම තරු කැට ඔක්කොම පරාදයි. හඳ තමයි බබලන්නේ. ආදිච්චෝ තපතං මුඛං උණුසුම දෙන දේවල් අතර අග්‍රම දේ තමයි සූර්යයා. පුඤ්ඤං ආකාංකමානානං සංඝෝ වේ යජතං මුඛං පින් කැමැත්තෙන් දම් පුදන අයට ශ්‍රාවක සංඝයාමයි අග්‍ර. ඔන්න ලස්සන කාරණාවක්. නැකැත්තරු අතරේ හඳ අග්‍රයි. උණුසුම් දේ අතර හිරු අග්‍රයි. දන් දෙන්න සුදුසු උතුමන් අතරේ සංඝරුවන අග්‍රයි. ඒ අග්‍ර වූ සංඝරුවන වර්තමානයේ වැඩ සිටී. ඒ සංඝරුවනට දම් පුදන්නට අවකාශ වර්තමානයේ පින්වන්තයන්ට තිබේ. ඒ නිසා පින්වතුනේ
මේ කාරණා අහනකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අපිට ලැබිලා තියෙන වාසනාව. අපේ ජීවිතේට ලැබිච්ච වාසනාව අපිට කොච්චර පින් කරගන්න අවකාශ ලැබිලාද කියලා. ඉතින් ওই සිද්ධියෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ පිරිස් සහිතවම යලිත් වතාවක් වැඩම කළා. ඒ වැඩම කරලා මේ ආපනයේ වනපියසේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුවම සීල බ්‍රාහ්මණතුමාත් දැන් සීල භික්ෂුව. ඒ සීල භික්ෂූන් වහන්සේත් 300ක් වූ භික්ෂූන් වහන්සේලාත් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව කාය ජීවිත අපේක්ෂා රහිතව ධර්මයේ හැසිරුණා. ඒ විදිහට ධර්මයේ හැසිරෙනකොට නොබෝ කලකින්ම ඒ 300ක් දෙනාම රහතන් වහන්සේලා බවට පත් වුණා. උන්වහන්සේලා සංසාර ගමනේ බොහෝ කාලයක් රැස් කරමින් පැමිණි පිනේ බලවත් ආනිසංසය උන්වහන්සේලා ලැබුවා. සම්බුද්ධ ශාසනයේ නිවනින් සැනසුණා. රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ අරහත්ත්වයට පත්වෙච්ච 300ක් මහ රහතුන් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා මෙන්න මෙහෙම කියනවා. දහම් මැස් ඇති මුනිදුනි. ඇත්තෙන්ම අපි මේ උතුම් තිසරණයට ආවේ දවස් 8කට කලින්. භාග්‍යතුන් වහන්ස දවස් 7ක් ඇතුළත අපි ඔක්කොම සදහටම දමනය වුණා. තුවං බුද්ධෝ තුවං සත්තා තුවං මාරාබිභූමුනි තුවං අනුසයේ චෙතුවා තින්නෝ තාරේසි මං පජං. ඇත්තෙන්ම ඔබ වහන්සේ බුදු කෙනෙක්මයි. සැබෑම ශාස්තෘන් වහන්සේ නමක්මයි. මාර බලය අභිභවා ගිය මුනිවරයාමයි. සියලු කෙලෙස් සිඳගෙන සසරින් එතරට වැඩි ඔබ වහන්සේ අපවත් මේ සංසාරයෙන් එතර කළා. ඔබ වහන්සේ සියලු කෙලෙස් ඉක්මවා ගියා. ආශ්‍රවයන් වෙනසුවා. හැම භවයක්ම නැති කළා. උපාදාන රහිත වුණා. ඇත්තෙන්ම ඔබ වහන්සේ සිංහ රාජයෙක් වගේ මහා වීරියවන්ත වූ මුනිදුනි 300ක් භික්ෂූන් වහන්සේලා මේ වැඳගෙනයි සිටින්නේ. ඔය සිරිපා යුගල දිගු කළ මැනව මේ ඇතුම් පිරිස ශාස්තෘන් වහන්සේගේ සිරිපතුල් වඳිත්වා. මේ විදිහටයි සීල මහරහතන් වහන්සේගේ උතුම් තේරගාථා අවසන් වෙන්නේ. දායේ සීල මහරහතන් වහන්සේ ප්‍රධාන 300ක් මහා සංගරුවන අපගේ ශාස්තෘන් වහන්සේ අභිමුඛයේ දමනය වෙලා බුදුරජාණන් වහන්සේගේ පා කමල් යුග වන්දනා කළා. ඒ මහා කාරුණික ශාස්තෘන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ සම්මුඛයට පැමිණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුවම හික්මිලා සංසාර දුකින් නිදහස් වුණ සීල මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් රහතන් වහන්සේලාට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වතුනි අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දානය සිද්ධ වුණේ අද දවසේ උපන්දිනය සමරන පින්වත්
යෙහිනි බිහන්සා ඌරාපොළ දියණියට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඉතින් ඒ දියණියට මේ රැස්වුණා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයේ සැලසේවා. පින්පෙත් අනුමෝදනාවෙන් සතුටු සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ දියණියට නිදුක් නිරෝග සුවයම දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. නිරතුරුව ජීවිතයට උතුම් කල්යාණ මිත්‍ර ඇසුර යහපත් ඇසුර ලැබේවා. ගෞතම ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දියණියක් ලෙස සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසන්න ලබන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි ඒ දියණියට සෙත් ප්‍රාර්ථනා කරනවා. බිහන්සා ඌරාපොළ දියණියගේ දෙමාපියන් වන මංජුල මහතාටත් ඒ මහත්මියටත් ඒ වගේම ඒ දෙපළගේ මේ වෙනකොට කුස තුල පිළිසිඳගෙන සිටින ඒ දරුවාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ කුස තුල පිළිසිඳගෙන සිටින දරුවාටත් ඒ මෑණියන්ටත් විශේෂයෙන් මේ රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසිලා ඒ මෑණියන්ට නිදුක් නිරෝග දරු සම්පතක් මේ ලෝකයට සුවසේම බිහි කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිද්ධ කරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් යෙහිනි බිහන්සා ඌරාපොළ දියණියගේ ඒ දෙමාපියන් ඇතුළු පවුලේ හැම දෙනාගේ නමින් යන්තාක් මිය පරලොව යන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලොව වශයෙන් සැපවත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න මංජුල මහතාගේ සහ එම මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිද්ධ කරන ඒ සුපින්වතුල්ලා සෑම සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුල්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් ඔබ හැම දෙනාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. කරන කියන රැකී රක්ෂා ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ ආදී සියලු යහපත් දේ ਸਰව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් වෙත්වා. සුවසේ ගුණදහම් දියුණු කරගෙන සුවසේ පින් කරගෙන හැම දිනාට සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.